අයිබෝන් නිවස් ෆස්ට් රාත්‍රී 10 සතියන්ත ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම චතුරේ උදේශිකා පෙරේරා. මුලින්ම මෙමු සිරස්තල වෙත. මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා තමාට පහර දුන් බවට හඟුරන්කිත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් චෝදනා. පාර්ලිමේන්තු මන්ත්‍රී ටී දිගම්බරම්ට බණ්ඩාරවිල හෝටලයකදී බිත්තර ප්‍රහාරයක්. පරිපූර්ණක වෛද්‍ය සේවා වර්ජනය තවදුරටත්. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියේ පාපුවරුව කඩා වැටීමෙන් ඊයේ පස්වරුවේ 24 හැවිරිදි තරුණයෙකු මිය ගියා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් තරුණයාගේ නිවස සොයා ඊයේ පස්වරුවේ අප වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයට ගියා. සමීර ප්‍රසාද් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ මවත් නැගණියත් ජීවත් කරවන්නට රැකියාවට ගොස් ආපසු එමින් සිටියදී. පඩි පෙළ කඩාන කෝච්චියෙන් වැටිලා පුතාගේ ඇඟ උඩින් ගිහිල්ලා තියෙන්නේ. ඔව්ව දෙපාර්තමේන්තුවේ වැරදි. ඔව්ව ඉතින් කියලා වැඩක් නැහැ මගේ පුතා නැතුව ගියා. ඇඟ උඩින් කෝච්චියේ ගිහිල්ලා. මං ගියා ළඟට පොඩ්ඩක් බලනකොට එයා නම කිව්වා. සමීර ප්‍රසාද් කියලා. කිව්වට පස්සේ තමයි මං අඳුරගත්තේ. ඊට පස්සේ මං ගිහිල්ලා කතා කරේ. මම මල්ලි කියලා කතා කරනකොට මේ කවුද කියලා ඇහුවා මගෙන්. මං කිව්වා ගයන්න අය කියලා. ඊට කට්ටිය කතා කරලා ඉවරලා මම උස්සලා දාගෙන තමයි කට්ටියත් එක්ක මේ අරන් ගියේ. අනින් ගමන් කතා කර ගියේ. කතා කරනකොට මම මතක් කරා, නංගිත් මතක් කරා බලා ගන්න කියලා කිව්වා. අම්මට කියන්නත් එපා කියලා කිව්වා මට. ඒ ස්පිතාලෙට එක්ක ස්පිතාලෙට බාර දුන්නාට පස්සේ කතා කරලා විනාඩි 45ක් විතර හිටියා. දැන් සේලන් දීලා ඉලා තිබුණාට පස්සේ තමයි නැති වුනේ. කොරියන් යන්නත් විභාගේ පාස් වෙලා ඉදී. ජීවිතය ගැන හරි බලාපොරොත්තුවක් තියන් හිටපු මම හොඳම යාළුවෙක් තමයි. මට හරි කනකාටු සමීර ගැන ඉතින්. එච්චරයි මට කියන්න අමාරුයි ඉතින්. සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරියේ පැවසුවේ කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටියේදී අදාළ තරුණයා අනතුරට මුහුණ පා ඇති බවයි. මං ඇහුවා ඒ වෙලාවේ මොකක් වෙලාද වැටුනේ කියලා. ඒ වෙලාවේ ඊට පස්සේ කිව්වා මල්ලි ෆුට් බෝඩ් එක කඩාගෙන තමයි මේ වැටුනේ කියලා. ෆුට් බෝඩ් එක මම බයින්ඩ හදාලා ෆුට් බෝඩ් එක කඩාගෙන බිමට වැටුණා කියලා. ෆුට් බෝඩ් එක ගැටක් ගැලෙලා දිනා මම දැක්කා. රාජකාරිය නිමවා දිනපතා මෙම දුම්රියේ ගමන් කරන සමීර ඇතමුන්ට හුරු පුරුදු දසුණක්. ස්ටේෂන් එක ළඟ වෙද්දී දොරගාවට ආවා බහින්න ලැස් වෙන්න. මමත් ඒත් එක්කම ආවා මේ ෆුට් බෝඩ් එක ගාවට මමත් ආවා. මම ඇවිල්ලා පිටිපස්ස ඔළුව දාලා පිටිපස්ස බලද්දි මම දැක්කා එයා ෆුට් බෝඩ් එකට අඩිය තියෙනවා. මම කිව්වේ මාව අනේ අයිනකට කරගන්නකො තව කෝච්චියක් එයි කියලා බය අඬ තමයි එයා කිව්වේ ඒක. තව කෝච්චියක් එයි මට බයයි කියලා ඉවරලා අඬ තමයි කිව්වේ. ඊට පස්සේ ආයෙ තව කිව්වා එයා මල්ලි මගෙන් ඇහැව්වා. මල්ලි අනේ ඇත්ත කියන්නකො මල්ලි මගේ කකුල් දෙක නෑ නේද? මට නැගිට ගන්න බෑ මට තේරෙන්නේ නෑ පල්ලෙහා මොකුත් අහුවෙන්නේ නෑ අයියේ කියලා. ඒ වෙලාවේ එයාගේ ඉනෙන් පල්ලෙහා ටික අතගාලා බලනවා. ඒ අතගාලා බලද්දි තමයි කිව්වේ මල්ලි වල බොරු නේද කියන්නේ? අනේ මල්ලි මගේ කකුල් දෙක නෑ නේද කියලා එයා ඒ වෙලාවේ තඬ කිව්වා. අනතුරින් පසුව වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගාල් කර තිබෙනු අද පෙරවරුවේ අප කැමරාවේ සටහන් වුණා. එන්නක මේ ගිලිලා එනෝනේ දැන් කට්ටි ගොඩක්. ඔව්. ඉතින් අපි දැක්කේ එයා වෙట్లా ඉන්න විතරයි. ඔව්. අනිත් අපි එදා වේයන්ගොඩ ගත්තේ මේ පළවෙනි ප්ලැට්ෆෝම් එකට. ඒක වංගුව කොහොමද එන්නේ අපිට. මිනිහ පෙරපණ ගිහලා පැසෙන්ජර්ස් එකෙන් පෙරපණ මොනවද දැක්කේ. ඔව්. දැන් දැක්කේ ඊට පස්සේ තමයි ගිහිල්ලා එකම බලලා කන්නට වෙච්ච දෙයට මේ අනිත් එයා වේයන්ගොඩ බහින්න හිටපෙන්නේ. ඔව්. ඒකයි විසාරම් බලලා. අනතුරින් පසුව වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගිය දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී නවතා එහි අදාළ පාපුවරුවට ඇන්න සවි කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය පවසනවා. දුම්රිය මහව දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙන්නේ 6:29ට. ඒතර එතන විනාඩි 10ක් ප්‍රමාදයකින් පස්සේ තමයි දුම්රිය නැවත ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඒතර මේ ප්‍රමාදය පිළිබඳ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ පොතේ සටහන් කරලා තියෙනවා. දුම්රියේ ඇතිවෙච්ච අඩුපාඩුවක් සකස් කරන්න මහාව පොමන්වරයා විසින් කටයුතු කිරීම විසින් දුම්රිය ප්‍රමාද වුණා කියලා. අපි හොයා බලද්දී අපිට දැනගන්න හම්බුණා මහවදී මේ කැඩිච්ච පදිකෙට වහින තරප්පු වලට අලුතෙන් එන දෙකක් දාලා සවි කරන්න තමයි මේ විනාඩි 10 ගිහිලා තියෙන්නේ. පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි.
తాවකාලිකවත් හිටවා තිබූ එම වර්ජනය ඔවුන් ඊයේ යලි ආරම්භ කළේ සියල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් විසඳුම් ප්‍රමාණවත් නොවන බව පවසමින්. පරිපූර්ණක වෛද්‍ය සේවාවලට අයත් වෘත්තීය 5ක නිලධාරීන් ආරම්භ කළ දීප ව්‍යාප්ත වර්ජනය සිව්වැනි දිනටත් අද ක්‍රියාත්මක වුණා. එම වෘත්තීය සමිතිය ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා පැවසුවේ රෝහල් 560ක පමණ වර්ජනය ක්‍රියාත්මක බවයි. රසායනාගාර පරීක්ෂණ, එක්ස් කිරණ, CT, MRI ආදී පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කරමින් තා විශාල ලෙස මුදල් වැය කරමින් පවතින තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඖෂධ ගබඩා කඩමින් ඖෂධ අනිසි ලෙස බෙදා හරිමින් අවිධිමත් පරිහරණයක් මේ වන විට ලක්මින් තිබෙන බව අපට දැනගන්න ලැබී තිබෙනවා. ඒ හේතුවට ගැන ඉදිරියේදී ඖෂධ හිඟයක් නිර්මාණය වීමේ අවධානයකට ඇති වී තිබෙනවා. ඒ වගේම අනවශ්‍ය සහ කල්ලිකුතු ඖෂධ රෝගීන් අතර පත්වීමේ අවධානයකුත් නිර්මාණය වී තිබෙනවා. පරිපූර්ණක වෛද්‍ය සේවා වැඩවර්ජනය හමුවේ රෝහල්වල රෝගී සත්කාරක සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට විශේෂ කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබෙරු අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහිපාල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි. කෙසේ වෙතත් රෝහල් වලින් ඖෂධ නිකුත් නොකිරීමත් සමග සිය රෝගාබාධ සඳහා ඖෂධ ලබා ගැනීමට පැමිණි රෝගීන්ගෙන් කොළඹ පුරහල අසල පිහිටි රාජ උසුසාල අදත් පිරී පැවතුණා. මම ඔපරේෂන් ලේඩ් ඊයේ තමයි මා වාට්ටුවෙන් එළියට දැම්මේ. ඊයේ බෙහෙත් දෙන්න බැරි වුණා ඒගොල්ලන්ට. අද එන්න කිව්වා සීල් එක ගහලා දෙන්න. ඊයේ සීල් එක ගහලා දුන්නේ නැහැ මට. ඒ පාර අද උදේව මෙතන දැන් 6 ඉඳලා මේ දැන් කීයද වෙලාව? ඉතින් අද උදේ ඉඳලා පොලිමේ දැන් තමයි බෙහෙත් ටික ගන්න මේ උනේ. දැන් මම මේ ලෙඩාව එල්පිටි ඇරලන්ත අද රැය වෙන එල්පිටි ඇරලනකොට. ඉතින් අපි කොච්චර අපහසුතාවයකට පත් වෙනවද මෙතන? මේ අතර රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ධම්මික පිටකඩුව මහතා පැවසුවේ වර්ජනීය හේතුවෙන් තම සේවා කටයුතු වලටද තරමක බලපෑමක් එල්ල වී ඇති බවයි. මෙහිදී වෛද්‍යවරයා විසින් රෝගියා සම්බන්ධ ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේදී වෛද්‍යවරයාට ඉතාමත් සහායක් දක්වන පිරිසක් තමයි මේ වර්ජනයේදී සිටින්නේ. මේ නිසා වෛද්‍යවරයාගේ තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළ සහායක නිලධාරීන් නැතිවීම නිසා රෝගියාට නියමිත ප්‍රතිකාර නොලැබෙන අවස්ථා තියෙනවා. මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතා තමාට පහර දුන් බව පවසමින් හංගුරන්කත ප්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා රෝහල්ගතව සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම පහර දීම සම්බන්ධයෙන් හංගුරන්කත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමක් අතරතුර සාලිය දිසානායක මහතා තමාට පහර දුන් බව හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. එක් ගමකට එක් වැඩසටහනක් කියන වැඩපිළිවෙල හඟුරන්කෙත කොට්ටාස්සේ ග්‍රාම සේවා වසං 131ක ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා සාකච්ඡාවක් ගරු සීබී රත්නායක මහත්මයාගේ උපදෙස් මත අද පාලක සභාවේදී සූදානම් කරලා තිබුණා. ඒ අතරතුර පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතා අපේ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානට ඇවිල්ලා අපටත් පහර දුන්නා. මේක කරන්න ඕනේ මට ඕන විදිහට කියන ප්‍රකාශයන් කරමින් බීබත්ව ඇවිල්ලා 7-8 දෙනෙක් එක්ක ඇවිල්ලා මෙහෙම පහර දීම සිදු කරේ. සභාපතිවරයා මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ චෝදනාව සම්බන්ධයෙන් සාලිය දිසානායක මහතාගෙන් විමසීමට අප උත්සාහ කළත් සාර්ථක වූයේ නැහැ. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන් මහතා රැඳී සිටි හෝටලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඌව පළාත් සභාවේ අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. බදුල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට සහභාගී වීම සඳහා දිගම්බරන් මහතා බණ්ඩාරවැල පිහිටි අදාළ හෝටලේ රැඳී සිටි බව ඌව පළාත් සභා මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. ඔහු ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී බිත්තර ප්‍රහාරය එල්ල වූ බවයි. සෙන්දිල් තොණ්ඩමන් අමාත්‍යවරයා ඇතුළු එතුමාගේ පිරිසක් 150ක විතර 200ක විතර පිරිසක් පැමිණලා කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා දිගම්බරම් මන්ත්‍රීවරයාට එතුමා රැඳී සිටපු කාමරයෙන් එළියට බහින්න එපා කියලා විශාල උද්ඝෝෂණයක් කරා. දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේ සිද්ධියෙන් අනතුරුව මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රදේශයෙන් පිටත්ව ගිය බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දිය ධීවරීන්ට විවිධ හිරිහැර කරන බවට එළවන චෝදනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නයි තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මෙනවිය ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් යලි ඉල්ලීමක් කර තිබෙනවා. ඔහුට ලිපියක් යොමු කරන ප්‍රධාන අමාත්‍යවරිය ධීවර ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රාජ්‍යය සහතික වුවද තමිල්නාඩු ධීවරීන්ට අකණ්ඩව හිරිහැර සිදුවන්නේ යයි පවසා ඇති බව BBC ලෝකසේවය වාර්තා කළා. මෙවැනි හිරිහැර යළිත් සිදු නොවන බවට ශ්‍රී ලංකාව රාජ්‍යයෙන් සහතිකයක් ගැනීමට කටයුතු කරන්නයි ප්‍රධාන අමාත්‍යවරිය ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
BBC ලෝකසේවයේ පැවසුවේ ඉන්දියා දීවරීන්ට වන හිරිහැර වැළැක්වීමට ශ්‍රී ලංකා රාජ්‍ය කිසිවක් නොකරන බවටද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය එම ලිපියෙන් චෝදනා කරන බවයි. තමිල්නාඩු දීවරීන්ට වන හිරිහැර ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා ඉන්දියා රාජ්‍ය ක්‍රියා නොකිරීම පිළිබඳව කනස්සල්ලට පත්වන බවද ඇය පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුල සූරිය මහතා BBC ලෝකසේවයට පවසා ඇත්තේ නාවික හමුදාව කිසිදු අයුරකින් තමිල්නාඩු දීවරීන්ට හිරිහැර නොකරන බවයි. මේ අතර මෙරට දීවරීන් 5 දෙනෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවටගෙන ඇති අතර දීවර අමාත්‍යාංශය පැවසුවේ මේ දක්වා දීවරීන් 15 දෙනෙකු ඉන්දියා අත්අඩංගුවේ සිටින අතර බෝට්ටු 4ක්ද එරට ආරක්ෂක අංශ භාරයේ තිබෙන බවයි. ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී තිරුචි එන් සිවා මහතා ඉන්දියා දීවරීන් පිළිබඳව ඉන්දියා රාජ්‍ය සභාවේදී පසුගියදා මෙසේ අදහස් පළ කළා. Would said them, our Tamil Nadu fishermen are not able to catch fish in Indian water. තමිල්නාඩු දීවරයින්ට ඉන්දියන් සාගරයේ මාළු අල්ලන්න බෑ. ශ්‍රී ලංකා නාවික හමුදාව උන්ට දිගින් දිගටම පහර දෙනවා. ඝාතනය කරනවා. නමුත් ඔබ කියනවා එය මිත්‍ර අසල්වැසි රටක්. එම රට විශේෂයි කියලා. දරුස්මාන් වාර්තාව පිළිබඳවත් ජිනීවා සමුළුවේදී මෙරටට චෝදනා එල්ල කිරීම පිළිබඳවත් රණවිරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා. ත්‍රිකුණාමලයේ විවේකානන්ද මහාවිද්‍යාලයේදී මේ වැඩසටහන පැවැත්වුණේ ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන්. මෙම අවස්ථාවට ආරක්ෂක අංශ සමාජිකින් හා ඔවුන්ගේ ඥාතීන්ද එක්ව සිටියා. වැඩසටහනේ ප්‍රධාන දේශකයා වූයේ රණවිරු සංසදයේ නිර්මාතෘ සුරකිමු ලංකා වැඩසටහනේ සභාපති මේජර් ජෙනරල් MRW දසොයිසා මහතායි. මේ දරුස්මාන් වාර්තාව ලස්සනට දාලා අයිසින් දාලා චොක්ලට් දාලා රෝසමල් ටිකක් දාලා ඉදිරිපත් කරනවා කවුන්සිලයට. එතනින් මොකටද යන්න පුළුවන්? ඒක නීතිමය වුණොත් ජිනීවා යුද අධිකරණයට යන්න පුළුවන්. එතනට ගියොත් මොකද වෙන්නේ? අන්න බලය තියෙනවා ඕනම රටකට විරුද්ධව ක්‍රියා කරන්න. මේ අතර රාජ්‍යයට හා රණවිරුවන්ට සෙත්පතා පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී ඊයේ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ආගමික කතාවත් සිදු කළේ පොළොන්නරුව 12 මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන්.